සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමේ භික්ඛවේ ධම්මා අනායුස්සා කතමේ පංච අසප්පායකාරී හෝති සප්පායේ මත්තං නජානාති අපරිණත බෝධීච හෝති අකාලචාරීච හෝති අබ්‍රහ්මචාරීච ඉමේකෝ භික්ඛවේ පංච ධම්මා අනායුස්සාති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී වාසනාවන්ත පින්වතුනි, අදත් මේ රාත්‍රියේ ශ්‍රාවක ඔබ හැම දෙනාම net fm ධර්ම දක්ෂිනාව තුලින් සුපුරුදු පරිදි බුදුබණ ටිකක් ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච අවස්ථාව. හැමදාම සිහිපත් කරනවා වගේම බුද්ධ ගෞරවය, ධර්ම ගෞරවය, සංඝ ගෞරවය කියන තුනුරුවන් කෙරෙහි ගෞරවය පෙරදරි කරගෙන මේ උතුම් බුදුබණ ටික ශ්‍රවණය කරන්න කියලා ශ්‍රාවක පින්වතුන්ගෙන් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. පින්වත් ඔබ හැම දිනාටම ධර්ම ශ්‍රවණයට අවස්ථාව සලසාලමින් අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා කොට්ටාව අතුරුගිරිය පාර අංක 57න් 4-1 ලිපිනෙහි පදිංචි සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පින්වතුන්. සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මිය බලාපොරොත්තු වෙන ඒ අරමුණු ප්‍රාර්ථනාවන් සිහිපත් කරලා ධර්මානුශාසනාව අවසානයේහි පුණ්‍යානුමෝදනා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එනිසා මේ අවස්ථාවේදී මාතෘකා කරගත් සූත්‍ර දේශනාවට අනුකූලව ඔබට දහම් කරුණු ටිකක් පහදලා දෙන්නයි මම බලාපොරොත්තු වන්නේ. අද මම මාතෘකා කරගත් සූත්‍ර දේශනාව ජීවිතයට ආදරය කරන, ජීවත් වෙන්න ආස හිතන කොයි කාටත් ඊටාම වැදගත් කරුණු කාරණාවන් ටිකක් අන්තර්ගත වෙලා තියෙන සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ
පංචක නිපාතේ සඳහන් වෙන පඨම ආයුස්ස සූත්‍රය. පළවෙනි ආයුෂ සූත්‍රය හැටියටයි මේ සූත්‍ර දේශනාව හඳුන්වන්නේ. අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පංචමේ භික්ඛවේ ධම්මා අනායුස්සා. මහණෙනි, අනායුෂ්‍ය වූ, ඒ කියන්නේ ආයුෂයට හිත නොවූ, දීර්ඝායුෂයට හේතු නොවන කාරණාවෝ පහක් පවතිනවා. පින්වතුනි, ඔබත් උපරිම ආයුෂයක් ජීවත් වෙන්න හිතන කෙනෙක්. අපි හැම කෙනෙක්ම අල්පායුෂ්ක භාවය ප්‍රතික්ෂේප කරනවා. හැම වෙලාවෙම දීර්ඝායුෂ තමයි ප්‍රාර්ථනා කරන්නේ, අපේක්ෂා කරන්නේ. කෙටි කාලයකින් මැරිලා යන්න කවුරුවත් කැමති නැහැ. මීට වසර 30කට 40කට ඉහත බැලුවහම ඒ කාලේ වැඩිහිටියන්ට තරමක් දීර්ඝ ආයුෂයක් තිබුණා. දැන් ගෞරවනීය අපේ මේ සංඝ ශාසනය බබලවපු සංඝ පීත්‍රූන් වහන්සේලා හැටියට සැලකිය හැකි බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක මාහිමිපාණන් වහන්සේ, බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක ස්වාමින් වහන්සේ, එවැගේම රේරුකානේ චන්දවිමල මහා ස්වාමින් වහන්සේ, එවැගේම වේවැල්දෙනියේ මේධාලංකාර මහා ස්වාමින් වහන්සේ, මේ ආදී සංඝ පීත්‍රූන් වහන්සේලා දීර්ඝායුෂ්ක ජීවිතයක් ලබලා ශාසනාභිවෘද්ධිය වෙනුවෙන් වැඩ කටයුතු සිද්ධ කරලා අපවත් වී වදාළ මහා සංඝරත්නය. ඒ වගේම ගිහි පින්වතුන් පිළිබඳව කල්පනා කරලා බැලුවත් ගිහි සමාජයේත් අදටත් දීර්ඝායුෂ විඳින, දීර්ඝායුෂ ගත කරපු උදවිය ඉඳලා තියෙනවා. හැබැයි අපි කොයි කවුරුත් කියන කතාවක් තියෙනවා. ඉස්සර වගේ නෙමෙයි, දැන් අවුරුදු 60ක් 65ක් 70ක් වෙනකොට මිනිස්සු මරණයට පත් වෙනවා. දැන් ඉතින් පරමායුෂ වෙලා තියෙන්නේ උපරිම අවුරුදු 75 තමයි. ඒකට හේතුව තමයි අපි මේ අනුභව කරන ආහාර පාන. දැන් ඉතින් වසවිස වැඩියෙන් කනවා බොනවා. ඒ නිසා මිනිසුන්ට වැඩි ආයුෂ නැහැ. ඒ විදිහට හිතන්න, ඒ විදිහට කතා බහ කරන්න සමාජය යොමු වෙලා තියෙනවා, හිත පුරුදු කරගෙන තියෙනවා. හැබැයි මේ අවබෝධයක් ඇතිව කියන ප්‍රකාශයක් නෙමෙයි, කනස්සල්ලෙන් කනගාටුවෙන් කරන ප්‍රකාශයක්. තමන්ට ජීවත් වෙන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට සිද්ධ කරගන්න නොහැකි කම නිසා, විකල්පයක් නැති නිසා කරන ප්‍රකාශයක්. මගේ ආදරණීය පින්වතුනි, බුදුදහමේ පරම නිෂ්ඨාව, එහෙම නැත්නම් කෙලවර එකම පරමාර්ථය සියලු දුක්වලින් එතර වෙලා නිවන් අවබෝධ කර ගැනීම. ඒ නිවන් අවබෝධ කර ගැනීම ප්‍රාර්ථනාවකින් ඉෂ්ට සිද්ධ වෙන එකක් නෙමෙයි. ඒ වගේම ඒක කිසියම් ආකාරයකට
තමන් විවිධ පුද පූජාවන් ආමිස ගණයේ පූජාවන් සිද්ධ කරලා අනේ නිවන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු පමණින්ම ලැබෙන එකක් නෙමෙයි. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව විමසලා බැලුවහම අපිට පැහැදිලි වෙන එකක් තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කටයුතු කරනවා කියන්නේ ඒ අනුව තමන්ගේ ඇවතුම් පැවතුම් සකස් කර ගන්නවා කියන්නේ තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියාකාරකම් යහපත් කර ගැනීමනේ. ඒතර මේ චර්යා රටාව සකස් වෙනකන් පුජ්‍යල චර්යාව නිවැරදි නොවන තාක්කල් අපිට සංසාරේ දිගයි. පුජ්‍යල චර්යා රටාව යහපත් අන්දමින් නිවැරදි වුණහම අපිට නිවන් අවබෝධ කරගන්න පහසුයි. ඒ ආධ්‍යාත්මික වශයෙන්. ඒ වගේම මෙලෝ වශයෙන්ුත් අපේ ජීවිතයට මේ කියන කනස්සල්ල, මේ කියන පසුතැවීම, මේ කියන ඉච්ඡා බංගත්වය, ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන දේවල් කැඩිලා බිඳිලා යන එක. මේ කියන తত্ত্বය තමන්ට ප්‍රාර්ථනා කරලා නම් වෙනස් කරගන්න පුළුවන් කමක් නැහැ. ඒක අංගුත්තර නිකායේම පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ හරි අපූර්වට අපිට පහදලා දෙනවා. න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභෝ අභවිස්ස කෝ ඉද කේන භායේත. මේ කියන්නේ මොකක්ද? ප්‍රාර්ථනාවෙන්වත් ආයාචනයෙන්වත් ආයුෂ වැඩි වෙන්නේ නැහැ. අනේ මගේ අපල උපද්‍රව දුරු වෙලා මට දීර්ඝායුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරපු පමණින් ඒක ලැබෙන්නේ නැහැ. නැවත නැවත හොයලා බලලා හිතට ගන්න පංච ඉට්ඨ ධම්ම සූත්‍රයේ තුල අංගුත්තර නිකායේ ප්‍රාර්ථනාවෙන් ආයාචනෙන් දෙවියන්ගේ හෝ වෙන කාගෙන් හෝ ඉල්ලා සිටීමෙන් එහෙම ආයුෂ වර්ධනය කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙම ආයුෂ වර්ධනය වෙනවා නම් මේ ලෝකේ කවුද ආයුෂයෙන් පිරිහෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විමසනවා. ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභෝ අභවිස්ස කෝයිද කේන හායේත. එහෙම ආයාචනයෙන් හරි ප්‍රාර්ථනයෙන් හරි දීර්ඝායුෂ ලබා ගන්න පුළුවන් නම් මේ ලෝකේ කවුද ඒක නොකරන්නේ? කවුද එහෙනම් ආයුෂයෙන් පිරිහෙන්නේ? ඒ නිසා මගේ ආදරණීය පින්වතුනි, හිතට ගන්න බුද්ධ දේශනාව කියන්නේම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් අපිට නිරන්තරයෙන්ම පැහැදිලි කර දෙන්නේම අපේ ඇවතුම් පැවතුම් විධිමත් කර ගැනීමටයි, නිවැරදි ආකාරයට සකස් කර ගැනීමටයි. දීර්ඝායුෂයක් අපේක්ෂා කරන කෙනා දීර්ඝායුෂයට අහිතකර වෙච්ච, අනර්ථකාරී වෙච්ච හේතු සාධකයන් හඳුනාගත යුතුයි. ඒවා තමන් තුළ තියෙන චර්යාත්මක දුර්වලතාවයන් නම්, තමන් තුළ තියෙන අයහපත්
ඇබ්බැහිවීම් නම් ඒවා හරියාකාරයෙන් හඳුනාගෙන නිවැරදි භාවයට පත් කරගත යුතුයි. එනිසා තමයි මේ ආයුෂ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට කරුණු 5ක් කියලා දෙනවා. පළවෙනි එක අසප්පහායකාරී හෝති. තමන් ආයුෂ අපේක්ෂා කරනවා නම් අගුණ දේ ජීවිතයට ලං කර ගැනීමෙන් වළකින්න ඕනේ. ගුණ දේවල්ම ජීවිතයට ලං කරගත යුතුයි. අගුණ දේවල් ජීවිතයට ලං කරගත්තොත් එයා ආයුෂයෙන් පිරිහෙනවා, ආයුෂය අඩු කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ යමක් අගුණයි කියලා පෙන්නලා දුන්නා නම් ඒවා වෙනස් වෙන්නේ නැහැ. මේක අකපැයි, මේ දේ පුජ්‍යල සෞඛ්‍යයට අහිත කරයි, දීර්ඝායුෂයට අහිත කරයි කියලා යමක් පෙන්නලා දුන්නා නම් ඒක එදත් සත්‍යයි, අදත් සත්‍යයි, අනාගතයටත් සත්‍යයි. මේ අසප්පායකාරී හෝති කිව්වේ අගුණ දේවල් ජීවිතයට ලං කරගන්නවා. ඇතැම් වෙලාවට විවිධාකාරයේ මත්ද්‍රව්‍ය, එහෙම නැත්නම් විවිධාකාරයේ රසකාරක ආහාර පාන. දැන් වෙළඳ පොළට ගිහාම විවිධාකාරයේ ෂණික ආහාර වර්ග තියෙනවා. කුකුල් මස් රසති කෑම වර්ග කෘතිමව සම්පාදනය කරපු ඒවා. එළු මස් රසති කෑම වර්ග. දැන් මේවා නම් වශයෙන් සඳහන් කරනවා නම් ඔබට මතක් වෙනවා ඇතින් රූපවාහිනී තිරයේ විවිධ දේවල් වෙළඳ දැන්වීම් හැටියට පළ කරනවා. එළු මස් රසති, දැල්ලෝ රසති, ඔය ආදී වශයෙන් එක එක මාළු පිණි වර්ග හඳුන්වලා දෙනවනේ. කෑම වර්ග හඳුන්වලා දෙනවනේ. දැන් මේ රසකාරක මිශ්‍ර කෘතිම ආහාර පාන අලෙවි කිරීම සඳහා වෙලෙන්දා භාවිතා කරන වචන ටික බලන්නකෝ. කුකුල් මස් රසති, එළු මස් රසති, දැල්ලෝ රසති. මේ ආදී එක එක ආකාරයේ රසයන් පිළිබඳව මතක් කරලා ඔබේ මනස කුල්මත් කරලා ඔබ තුළ තියෙන රසයට ගිජු බව පුබුදවලා අරගෙන ඔබව අමාරුවේ දානවා. අමාරුවේ දානවා කිව්වේ ඔබේ ආයුෂය පිරිහෙන ආකාරයේ ආහාර පාන කෙසේ හෝ ඔබට ගිල්ලවනවා. ඔබත් ඒකට ආකර්ෂණය වෙනවා. දැන් මේ වෙනකොට ජීවන උද්දමනය ඉහළම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. අපි පුංචි කාලේ ගෙදර ඉන්නකොට බොහෝ අවස්ථාවල අල්ලට සීනි ටිකක් අරගෙන තේ කහට එකක් බිව්වා. ඔබටත් ඒක කරන්න කියන එක නොවේ මේ කියන්නේ. නමුත් වෛද්‍යමය පර්යේෂණයක් සිද්ධ කළොත් වර්තමානයේ අපේ රටේ බහුතරයක් දෙනා සීනි කියන දියවැඩියාව කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. මදුමේහය කියන රෝගයට ගොදුරු වෙලා තියෙනවා. දවසින් දවස
මේක ඊටාම දරුණු විදිහට ජනතාව වෙලා ගන්න රෝගී තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මම කියන්නේ මේ පාලන තන්ත්‍රය තුල තියෙන දුර්වලතාවයන් වලට හිත හදාගෙන අපි පටිතද කරගන්න කියන එක නෙමෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ. එහෙම වැරදි අදහසක් ඇති කරගන්න එපා. ඒ වැරදි පාලන තන්ත්‍රයත් එක්ක උද්‍යත වෙන ගැටලු තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අපි අරගල කරනවා අරක දෙන්න මේක දෙන්න මේ දේවල් ලබා දෙන්න කියලා. හැබැයි අපිට පුළුවන් නම් මේ අපි අරගල කරන්නේ අත්‍යවශ්‍යම කරන දෙයකටද? අපිට මේ අවස්ථාව මේ වගේ දේවල් වලින් යම්කිසි ඇබ්බැහිවීමක් තියෙනවා නම් ඒවා පාලනය කරගන්න කදිම අවස්ථාවක් නේද කියලා Tamanට සරලව තේරුම් අරගෙන සරල චර්යා රටාවකට යන්න පුළුවන් නම් සෞඛ්‍යමය වශයෙන් යහපත් ප්‍රතිඵල උදා කරගෙන දීර්ඝායුෂ ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේගේ ආහාර අනුභව කිරීම පිළිබඳව දක්වන ඉගැන්වීම් සෞඛ්‍යමය ජීවිතයකට නිරෝගී සම්පන්න ජීවිතයකට මහෝපකාරී වෙන ඉගැන්වීම්. උදේට සරුසාර ආහාර වේලකින් කුස පුරවගෙන දහවලටත් ප්‍රමාණවත් විදිහට නිසි ආකාරයෙන් ආහාර අනුභව කරලා රාත්‍රියට ආහාරයෙන් වැළකීලා තේහෙකින් සුප් වීදුරුවකින් කිරි වීදුරුවකින් වගේ දෙයකින් ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් නම් ඇත්ත වශයෙන්ම ඔබේ ශරීරය බෙහෙවින්ම නිරෝගී වෙනවා. නිකමට කල්පනා කරලා බලන්නකෝ මේ රාත්‍රී ආහාරය එහෙම නැත්නම් ඉර අවරට යෑමෙන් පසුව ආහාර අනුභවයෙන් වළකින්න කියලා භික්ෂූන් වහන්සේට විශේෂයෙන්ම අනුදැන වදාළ ශික්ෂාපදය සෞඛ්‍යමය කාරණාවන් මුල් කරගෙන වර්තමානයේ වෙනකොට කී දෙනෙක් රාත්‍රී ආහාර වේලෙන් වැළකීලා සිටිනවාද? එහෙනම් අගුණ දේ හරියට හඳුනාගෙන අගුණ දෙයින් ඉවත් විය යුතුයි. අගුණ දේ ලංකර ගැනීම අප්‍රත්‍ය දේ ලංකර ගැනීම ආයුෂයේ පිරිහීමට හේතු වෙනවා. අපේ පින්වතුන්ලාට මතක ඇති දඹදිව හිටියා මච්චරිය කෝසිය කියලා සිටුවරේ. අතරමඟ කැවුම් සකස් කරන තැනක් දැකලා කැවුම් කෑමේ ආසාවක් ඇති වුණා. මේ මසුරු සිටුවරයට ආසාව පරිදි කැවුම් සකස් කරගෙන කන්න අදහසක් නැහැ. එහෙම කන්න ගියොත් අනිත් අයටත් කැවුම් දෙන්න වේවි. අනිත් අය වෙනුවෙනුත් කැවුම් පිරියල කරන්න සිද්ධ වේවි. එතකොට මගේ භාණ්ඩාගාරයේ තියෙන ධනය විශාල වශයෙන් වැය වෙන්න පුළුවන්. ඒ නිසා මේක නම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා මේ මසුරු සිටානෝ කල්පනා කර කර අර ආසාවෙන් කල්ගත කරා. ඒක මානසික රෝගයක් බවට පත් වුණා. රැට නිින්ද යන්නේ නැහැ. එන්න ශරීරයේ කෘෂ වෙනවා. ඒ කියන්නේ කෙට්ටු වෙනවා, ඇදිලා පැදිලා යනවා. මලානික වෙච්ච ස්වභාවයක් ඇති වුණා. ඔහොම හොඳටම වැහැරිලා ගියා. ශරීරය පඳු පාටට හැරිලා නහරවැල් මතුවෙලා පෙනෙන තැනට පත් වුණා. මේක දැක්ක
මච්චරිය කෝසිය සිටුවරයාගේ බිරිඳ මේකට හේතුව හොයාගෙන ඒ ගැන කරුණුකාරණා අවබෝධ කරගෙන මේ ආසාව සංසිඳුවීමට කටයුතු කළා. දැන් බලන්න ඒ තෘෂ්ණාවට වහල් වුණාම යමකට ආස කළාම කායිකව විතරක් නෙමෙයි පිරිහෙන්නේ මානසිකවත් පිරිහෙනවා. කය විතරක් නෙමෙයි දුර්වල වෙන්නේ මනසත් දුර්වල වෙනවා. දැන් මච්චරිය කෝසිය සිටුවරයා ශරීරේනුත් වැහැරිලා ගිහිල්ලා නහරවැල් ස්මතු වෙලා පේන මට්ටමටපත් වෙලා මලානික වෙච්ච සිරුරකින් කල්ගත කරන ආකාරයේ දුටුවහම බිරිඳ ඒ ගැන විපරම් කරන්න පටන් ගත්තා. ඒ කායිකව ඇතිවෙච්ච තත්ත්වයන්ට බලපාපු හේතුව මොකක්ද? අර කැවුම් කන්න හිත තුල ඇතිවෙච්ච ආසාව. එතකොට ඒකෙන් කය විතරද ගිලන් උනේ? ඒකෙන් කය විතරද ලෙඩ උනේ? නැහැ මගේ පින්වතුනි. මනසත් දුර්වල වුණා. මනසත් ගිලන් වුණා. ඒ නිසා මේ අසප්පහායකාරී කිව්වේ අගුණ දේවල් ලංකර ගැනීමෙන් ශරීරයත් දුර්වල වෙනවා, මනසත් දුර්වල වෙනවා, ආයුෂයෙන් පිරිහෙනවා. ඒ වගේම අගුණ දෙයින් ඉවත් වුණාට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබේ චරිතය තුල ඔබ ඊළඟ ගුණාංගයක් දියුණු කරගත යුතුයි. මොකද්ද ඊළඟ ගුණාංගය? සප්පායේ මත්තං නජානාති. ඒ කියන්නේ සුදුසු දෙහි. එහෙම නැත්නම් ගුණ දේවල් වල ප්‍රමාණය දැන නොගෙන ක්‍රියා කිරීම. ශරීරයට ගුණයි කියලා අසීමිතව පරිහරණය කරන්න ගියොත් ඒක මහා සෞඛ්‍යමය ගැටලුවක් වෙනවා. දැන් වර්තමානයේ මේ කොවිඩ් වසංගත රෝගය සෙමට සම්බන්ධ රෝගයක්. එතකොට සෙම තත්ත්වය සමතුලිත කිරීමට ශරීරගත සෙම සමනය කර ගැනීමට මේ වසංගත රෝගයත් එක්ක මිනිස්සු විටමින් C පෙති වර්ග දවසකට 5-6ක් හිතුමනාපේ පරිහරණය කරන්න පෙළඹුණා, පරිහරණය කරනවා. ඔබ දන්න කියන ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් විමසලා බලන්න. ඔබ දන්න කියන ඕනෑම වෛද්‍යවරයෙකුගෙන් විමසලා බලන්න ඔය හිතුමනාපේ විටමින් C පෙති වර්ග ගිලීමෙන් පාවිච්චි කිරීමෙන් ඇත්තටම ඔබට සෞඛ්‍ය සම්පන්න භාවයට යහපත් ප්‍රතිඵලයක්ද අයහපත් ප්‍රතිඵලයක්ද ලැබෙන්නේ කියලා. පින්වතුනි, සෞඛ්‍යමය වශයෙන් අහිතකර ප්‍රතිඵලයක් තමයි කිසිම වෛද්‍ය නිර්දේශයකින් තොරව හිතුමනාපේ විටමින් C ප්‍රතිවර්ග භාවිතා කිරීමෙන් ලැබෙන්නේ. එතකොට විටමින් C කියන්නේ හොඳ ශරීරයට අවශ්‍ය කරන දෙයක්. හැබැයි ඒක අසීමිත විදිහට, හිතුවක්කාර විදිහට ප්‍රමාණය නොදැන පරිහරණය කිරීමෙන්, අනුභව කිරීමෙන්, භාවිතා කිරීමෙන් අහිතකර ප්‍රතිඵල උදා වෙනවා. ගොටුකොළ කියන්නේ
කොයි කාටත් ಗುಣ දෙයක්නේ. ඔබට පුළුවන් නම් හැමදාම ගොටුකොළ කිලෝ එකක් පමණ සම්බෝලයක් හැටියට හදාගෙන දිනපතා භාවිතා කරන්න. දීර්ඝ කාලයක් වසර කීපයක් දිගින් දිගට භාවිතා කරන්න ගියොත් ඒ වගේ අසීමිත විදිහට වෙනත් ආකාරයක සෞඛ්‍යමය ගැටලුවක් මතුවෙන්න පුළුවන්. මේ ශරීරය වාපිත් සෙම් කියන තුන්දොසින් සකස් වෙලා තියෙන්නේ. ඒ තුන්දොස සමතුලිත භාවයෙන් පවතින තාක්කල් අපි නිරෝගී. ඒ තුන්දොස්වල කිසියම් දෝෂයක් හීන වුණොත් එහෙම නැත්නම් උරුදි වුණොත් ඒ කියන්නේ සෙම වැඩි වුණොත් එහෙම නැත්නම් සෙම අඩු වුණොත් ඒ දෙකම ගැටලුවක්. දැන් අපි නිතර අත්දකින දෙයක්නේ. සමහර අයට තියෙන ගැටලුවක් තමයි හිටි හැටියේම කලන්තේ දාලා වැටෙනවා. තමන්ගේ වැඩක් පලක් කර කියා ගන්න බැරිව සිහි විකල් වෙන තත්ත්වයට පත් වෙනවා. වෛද්‍යවරයෙකුට පෙන්නලා පරීක්ෂා කරලා බැලුවහම ඇති වෙලා තියෙන තත්ත්වය මොකද්ද? ශරීරගත සීනි ප්‍රමාණය පහළටම බැහැලා. සීනි අඩු වෙලා. ඒ නිසා තමයි අර කියන විවිධ ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වුණේ. තවත් අවස්ථාවක තවත් පුජ්‍යලයකට ඒ වගේම අපහසුතාවයන් ඇති වෙනවා. ඒ ශරීරයේ පරීක්ෂා කරලා බැලුවහම සීනි තත්ත්වය ඉහළටම නැගලා. දැන් එහෙනම් ඔබට පැහැදිලි වෙනවා මේ සීනි කියන දේ අනවශ්‍යයි නෙමෙයි. ශරීරයට අවශ්‍යයි. හැබැයි අවශ්‍යයි කියලා මාත්‍රාව නොදැන පමණ ඉක්මවලා ප්‍රමාණය ඉක්මවලා පරිහරණය කරන්න යෑම තුලින් ශරීරයට අහිතකර ප්‍රතිඵල ලබා දෙනවා. සෞඛ්‍යමය වශයෙන් ඔබ රෝගී පුජ්‍යලයක් බවට පත් කරනවා මිසක් නිරෝගී පුජ්‍යලයක් බවට පත් කරන්නේ. එහෙනම් මගේ ආදරණීය පින්වතුනි, ඔබ වටහා ගත යුතු කාරණයක් තියෙනවා. ඔබේ මේ චර්යාව තුල හැම වෙලාවෙම අගුණ දෑ මොනවද කියලා තේරුම් අරගෙන ඒ වගේ ඉවත් විය යුතුයි. ඒ වගේ ඉවත් වෙලා අගුණ දෙයින් ඉවත් වුණාම ඊළඟට අපි ලං කරගන්නේ ගුණ දේනේ. හැබැයි ගුණ දේ ලං කරගත්තට ඒ ගුණ දේත් පමණ දැනගෙන අපි ලං කරගත යුතුයි. නින්ද කියන්නේ මිනිසුන්ට අත්‍යවශ්‍ය කරන සාධකයක්. හැබැයි කෙනෙක් එක දිගටම පැය 10ක් 15ක් නිදා ගන්නවා නම් ඒක අසනීප තත්ත්වයක්. එක්තරා පුජ්‍යලයක් රාජකාරියෙන් නිවාඩු ලැබුණාම සිකුරාදා දවසට හවස 2ට 3ට කාලා බීලා ඇඟපත හොදගෙන නින්දට වැටුණාම අහපහු අවදි වෙන්නේ සඳුදා උදේ පාන්දරට. ඔය අතර වතුර ටිකක් බොන්න, තේ ටිකක් බොන්න, වැසිකිලි කැසිකිලි යන්න, ඒ වගේ ශාරීරික අවශ්‍යතාවයකට මිනිත්තු 15කට 30කට අවදි වුණාට වැඩි වශයෙන්ම කරන්නේ සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ නිදා ගන්න එක. සමාජයට යන්නේ නැහැ. වෙන බාහිර ක්‍රියාකාරකමකට මැදිහත් වෙන්නේ නැහැ.
මුළු ගැන්විලා අර තමන්ගේ නේවාසික ස්ථානයට වෙලා ඔහේ කල් ගත කරා. කෙලවර සියදිවි හානි කරගත්තා. එහෙමනම් දැන් නින්ද අවශ්‍යයි කියලා සීමාව ඉක්මවලා නින්දට ගිජු වෙනවා නම් ඒකත් ආයුෂ කෙටි කරන කාරණයක්. මේ ආකාරයට අපි බුද්ධිමත් වෙන්න ඕන අගුණ දෙයින් ඉවත් වෙනවා වගේම ගුණ දේ ලං කර ගන්නකොට ඒකෙත් සීමා මායිම් දැනගෙන ප්‍රමාණය හඳුනාගෙන ඒක පරිහරණය කරන්න. ආයුෂ වර්ධනය කරගන්න දීර්ඝායුෂ්ක ජීවිතයක් උරුම කරගන්න ජීවිතයට එකතු කරගත යුතු දෙවැනි කාරණයයි ඒ බුදුරජාණන් වහන්සේ පහදලා දුන්නේ. ඒ වගේම තවත් කාරණයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරිණත බෝජීච හෝචි අපරිණත බෝජීච හෝති. ඒ කියන්නේ අදනම් කොයි කවුරුත් අවධානයට ගත යුතු කාරණයක් මේ හැම කාරණයක්. තමන් අනුභව කරපු ආහාර දිරවීමට පෙර නැවත ආහාර ගැනීමත් ආයුෂ පිරිහීමට හේතු වෙන කාරණයක්. තමන් ආහාර ගත්තා. දැන් අපි කියමුකෝ රාත්‍රී ආහාර වේල ඔබ ලබා ගත්තා. ඒ වුණාට මම මේවා මේ කියන්නේ මේ සාමාන්‍යයෙන් සමාජයේ පවතින නිසායි පරිප්පු ටිකක් එක පාන් පෙත්තක් කාලා දැන් ඉතින් බණ ටික අහලා නිදා ගන්නයි සූදානම. ඔන්න ඔය අතරේ වැඩට ගිහිල්ලා ගෙදෙට්ට එන අම්මා තාත්තා එහෙම නැත්නම් දුව පුතා කොත්තුවක් අරගෙන ආවා. රයිස් එකක් අරගෙන ආවා. දැන් මේ වෙළඳ පොලේ තියෙන වැඩියෙන්ම රස කර කර අනුභව කරන ආහාර වර්ග තව දේවල් තියෙනවා. දැන් අර බඩ පිරීලා තියෙන්නේ. එම ආහාරවල අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ බණ ටික අහලා ඉවර වුණාට පස්සේ තුනුරුවන් සිහි කරලා නින්දට යන්නයි තියෙන්නේ. හැබැයි ඉතින් අනේ ගෙනපු එකේ නොකා පුළුවන්ද අපරාධනේ අහක දාන්නේ කියලා ඔබ ඒකත් කනවා. දැන් අර ඊට කලින් ගත්ත ආහාර ටික තවම දිරවලත් නැහැ. වර්තමානයේ එහෙම තියෙනවා. දැන් මේ කොවිඩ් වසංගතයේ හොඳ පැතිත් තියෙනවනේ. අපි කතා කරන්නේම අසුබ පැත්තනේ. හොඳ පැති කොච්චර තියෙනවද? දැන් කටින චීවර පූජාවල් වල පපර බෑන්ඩ් නැහැ. විවිධ විච්චූරණ වැඩ නැහැ. බොහොම සරලව චාම්ව බුද්ධාලම්බන ප්‍රීතිය උද්දීපනය වෙන ආකාරයට සාන්ත අයුරින් කටින චීවර පූජාවන් සිද්ධ වෙනවා. වෙසක් පොසොන් ගෙවිලා ගියා. නොයෙක් ආකාරයේ විච්චූරණ නැතුව අපිට මම මේ කියන්නේ සංස්කෘතිය අනවශ්‍යයි කියන එක නෙමෙයි. හැබැයි මේ සංස්කෘතිය අශීලාචාර නම් ඒ සංස්කෘතිය අනිකාට හිරිහැරයක් නම් ඒ සංස්කෘතිය අනිකාගේ නිදහසට බාධාවක් නම් ඒ සංස්කෘතිය මිනිසුන්ට හිතයිසී විදිහට සකස් විය යුතුයි. නිසා ඒ සංස්කෘතිකාංගවල කිසිම වරදක් නැහැ. ඒවා සමරන්න යන මිනිසුන්ගේ ක්‍රියාකාරකම්වල තියෙන දුර්වලතාවයයි මේ කතා කරන්නේ. දැන් ඉතින් ඔය වෙසක් පොසොන් කාලෙට සුලභ සිද්ධියක්නේ දන්සැල් වලට යන එක. ඒකේ වචනේ කියන්නේ දන්සැල් වඳින්න යනවා කියලානේ. ඒ දන්සැල් වඳින්න යනකොට අතනින් කාලා ඊළඟ තැනට යනවා, ඊළඟ තැනට යනවා, ඊළඟ තැනට යනවා. මෙහෙම
ආහාරපාන අනුභව කරලා ඒවා දිරවන්නටත් කලින් තව තවත් ආහාරපාන අනුභව කිරීම තුළින් ජීරණ පද්ධතිය තුළ ආමාශය තුළ විවිධ අක්‍රමිකතා සංකූලතා ඇති කරනවා. ඒවා නිසා පුජ්‍යලයා ආයුෂයෙන් පිරිහෙනවා, රෝගියෙක් බවට පත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකාලචාරීච හෝති. නිද්ධාසීලී සභාසීලී අනුට්ඨාතාච යෝනරෝ. අලසෝ කෝද පඤ්ඤාඤ්ඤෝ තම්පරා භවතෝ මුඛං. නින්දට ගිජු වෙච්ච සභාසීලී වෙච්ච කෙනා, ක්‍රෝධයෙන් යුක්ත කෙනා, අලස කෙනා පිරිහීමට පත් වෙනවා කියලා පරාභව සූත්‍රයේ දේශනා කළා තියෙනවා. මේ සභාසීලී භාවයයි අකාලචාරී කියන කාරණයයි එක්තරා විදිහක සමානකමක් තියෙනවා. නිකරුණේ මම්මාවත් තුල බෝක්කුවල හන්දිවල ගමේ ගොඩේ වචනයෙන් කියනවා නම් රස්තියාදු ගගහ ඉන්නවා. ඔහේ කල්මර මරා කාලේ නාස්ති කර කර ගත කරන ස්වභාවයට අකාලචාරී කියලා කියනවා. දැන් එහෙම වුණහම ඒ පුජ්‍යලයාගේ කීර්තියට ඒක හානියක් වෙනවා. නොකරපු වැරදිවලට සැකකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම වැරදිවලට පෙළඹෙන කෙනෙක් බවට පත් වෙනවා. තමන්ට ලැබිලා තියෙන ජීවිතය සකස් කරගෙන ගුණාත්මකව සංවර්ධනය කරගන්නට යොමු නොවි ඔහේ කල් මරමරා ජීවිතයේ ගත වෙන්න ඉඩ හරිනවා කියන එක තමයි අකාලචාරී කියලා සඳහන් කරන්නේ. නුසුදුසු වේලාවන්හි නුසුදුසු තැන්වල හැසිරීම. දැන් උදාහරණයක් හැටියට ඔබ දිනපතා එක්තරා ස්ථානයකට ගමේ හන්දියක් වේවා, බෝක්කුවක් වේවා, ක්‍රීඩා පිට්ටනියක් වේවා, ඔය වගේ තැනකට සන්ධ්‍යාවට එකතු වෙලා යහළුවොත් එක්ක කතා බහ කරමින් කල් මරමරා ඉන්නවා. දවසක් ඔය ආසන්නේ නිවසක මොනියම් හෝ හොරකමක් සිද්ධ වෙනවා. පොලිස් නිලධාරීන් ඇවිල්ලා විමසනවා නිවසියන්ගෙන් ඔබට කවුද සැක කියලා. අනේ සර්, එහෙමනම් සැක කරන්න කෙනෙක් හිතාගන්න බෑ. නමුත් හරි කරදරයක්. හැමදාම හවසට මෙන්න මේ හන්දියට වෙලා මේ පිට්ටනියේ මේ බෝක්කුව ළඟ කොල්ලෝ ටිකක්, තරුණ ළමයි ටිකක් නිකරුණේ කාලේ කාදමිමින් කෑකෝ ගහමින් ඔහේ කල් මරනවා. ඒ අයගෙන් කෙනෙක්වත් ඕක කරාද දන්නේ නැහැ කියලා හොඩුවාවක් අර පොලිස් නිලධාරීන්ට ලබා දෙන්න පුළුවන්. දැන් ඔබ එතන හිටියේ නැහැ. ඔබ ඒ හොරකම කරේ නැහැ. නමුත් එතන හිටියා. අර කියපු ආකාරයට නිකරුණේ කාලේ ගත කරා. ඔබ දන්නේ නැහැ මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද කියලාවත්. හැබැයි නිකමට හරි ඔබව ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා. ඔබෙන් ඒ ගැන විමසීමකට යොමු වෙනවා. අනිත් අයගේ හිතේ සැක සංකා මතුවෙනවා මේක ඔබ කරන්නේ නැති කියලා. මේ தත්ත්වයටපත් වෙන්නේ ඒ නුසුදුසු වේලාවන්හිදී නුසුදුසු තැන්වල හැසිරෙන්න පුරුදු වීමෙන්. නැති කරදරවලට, සමහර වෙලාවට නැති සෞඛ්‍යමය ගැටලු වලට ඔබ ගොදුරු වෙනවා. එනිසා අකාලචාරී කියන්නේ නුසුදුසු තැන්වල නුසුදුසු වේලාවන්හි කල්ගත කිරීම. ඒකත්
දීර්ඝායුෂ අපේක්ෂා කරන කෙනෙක් ඒ දුර්වලතාවයත් මගහරවාගෙන තමන් හැම වෙලාවෙම හැසිරෙනකොට බුද්ධිමත්ව ප්‍රඥාවන්තව ඒ හැසිරීම් රටාව සකස් කරගත යුතුයි කියන එකයි ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවසාන කාරණය අබ්‍රහ්මචාරීච්ච හෝති. ඒ කියන්නේ බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියන්නේ යහපත් චර්යා රටාවේ. විශේෂයෙන්ම ධර්මානුකූලව ගත්තහම කාමුක ඇසුර එහෙම නැත්නම් මෛතුන සේවනයේ කියලා කියනවා. එහෙම නැත්නම් ලිංගික සේවනය කියන වචනයත් භාවිතා කරනවා. ඒ කියන කාරණාව ස්ත්‍රී පුරුෂ කායික ඇසුර ලෝක ධර්මතාවයට පටහැනිව සදාචාරයට පටහැනිව සම්මතයට පටහැනිව ඒ ආකාරයට තමන්ගේ කාමුක ආසාවන් සන්තර්පණය කර ගැනීමට යමෙක් පෙළඹෙනවා නම් ඒ හරහත් සෞඛ්‍යමය ගැටලු මතුවෙනවා කියන එක මම ඔබට බණ තුල කියලා දෙන්න අවශ්‍ය නැහැනේ. ඒඩ්ස් වගේ රෝගවලට තියෙන ලොකුම ප්‍රතිකාරය තමයි බ්‍රහ්මචර්යාවෙහි නියැලීම. එය ප්‍රධාන කරගෙන තමන්ගේ චර්යාව යහපත් කර ගැනීම, ශ්‍රේෂ්ඨ හැසිරීම් රටාවක් බවට පත් කර ගැනීම ආයුෂ දීර්ඝ කර ගැනීමට හේතු වෙන කාරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් නැවත මතක් කරගන්න දීර්ඝායුෂ විඳින්න කැමති කෙනෙක් අද ඉඳන්ම මේ ප්‍රතිපත්ති පහ තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් නියත වශයෙන්ම ඔබේ ආයුෂ දීර්ඝ කරගන්න පුළුවන්. ප්‍රායෝගිකව කටයුතු කරලා බලන්න. මේ බණ ටික අහලා අනේ හරි ෂෝක්, හොඳ බණක් අද අහන්න ලැබුණා කියලා සාදු සාදු කියනවාට වඩා මේ අහන කාරණාවන් පහ ඔබට අපහසු නෑ, දුෂ්කර නෑ. ඔබේ හිත අරමුණකට අරගෙන මේ කරුණු පහ භාවිතයට අරගෙන බලන්න. මාස 3ක් යනකොට බොහෝ විට ජීවිතේ සැනසීම ඔබට දකින්න පුළුවන්කම ලැබේවි. මොනවද කරුණු පහ? අගුණ දෑ ලංකර ගැනීම ආයුෂ පිරිහීමට හේතු වෙනවා. ගුණදෙහි මාත්‍රාව දැනගෙන පමණ දැනගෙන පරිහරණය නොකිරීම ආයුෂ පිරිහීමට හේතු වෙනවා. අනුභව කරපු භෝජනය ජීර්ණය වෙන්නට කලින් යලි යලිත් අනුභව කිරීම ආයුෂ පිරිහීමට හේතු වෙනවා. ඒ වගේම නුසුදුසු වේලාවන්හිදී නුසුදුසු තැන්වල හැසිරීමත් ආයුෂ පිරිහීමට හේතු වෙනවා. අබ්‍රහ්මචාරී භාවය, බ්‍රහ්මචර්යාවෙන් තොරවීමත් ආයුෂ පිරිහීමට හේතු වෙනවා. එහෙමනම් ඔබ අගුණ දෑ ලං කර නොගැනීමත්, ගුණදයෙහි මාත්‍රාව දැනගෙන කටයුතු කිරීමත්, අනුභව කරපු භෝජනය ජීර්ණය වෙනකන් ඉඳලා තව අනුභව කිරීමට යොමු වීමත්, සුදුසු වේලාවේදී සුදුසු තැන්වල හැසිරීමත් බ්‍රහ්මචර්යාවත් අනුගමනය කරනවා නම් දීර්ඝායුෂ සහිත ජීවිතයක් ලබා ගන්න පුළුවන් කියලා අමාමෑණී ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කළා. දීර්ඝායුෂ සහිත ජීවිතයක් ලැබුණහම වඩ වඩා පිං පුරාගෙන අපිට දෙලොව සැනසෙල්ල උදා කරගන්න පුළුවන්. ඒ ගැන හිතට අරගෙන අද ඉඳන්ම කටයුතු කරන්න. ඔබ හැම දෙනාටම ඒ සඳහා ශක්තිය ලැබේවා කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. අද net fm ධර්ම දක්ෂිනාව සඳහා දායකත්වයේ දරනවා කොට්ටාව අතුරුගිරිය පාර
අංක 57න් 4න් 1 ලිපිනයෙහි පදිංචි සුනේත්‍රා වික්‍රමසිංහ මහත්මිය ඇය බලාපොරොත්තු වෙනවා 2021 ජුනි මාස 8 වන දින අභාව ප්‍රාප්ත වූ කොට්ටාව අතුරුගිරිය පාරේ අංක 57න් 4න් 1 නිවසේ විසූ මාතර මහා මන්තින්ද පිරිවෙන් විද්‍යායතනයේ විශ්‍රාමලත් ප්‍රවීණ උසස් පෙළ රසායන විද්‍යා ආචාර්ය ලාල් රණවීර මැතිදුන් ඇතුළු අභාව ප්‍රාප්ත ටී.සී. වික්‍රමසිංහ, විමලාවතී සිල්වා, ටියුඩ රණවීර, කමලාවතී මුණසිංහ මව්පියන් සහ සියලු ගුරුවරු ඥාති මිත්‍රාදීන්ට ගෞතම බුද්ධ රාජ්‍යයේදීම ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයම උපනිශ්‍රය වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ආදරණීය භාර්යාව තේජා සුනේත්‍රා වික්‍රමසිංහ ඇතුළු මාතර වෙහෙරහේන සහ ඔස්ට්‍රේලියාවේ පදිංචි වික්‍රමසිංහ පවුලේ ආදරණීය සොයුරු සොයුරියන් දරුවන් මහබැංකු විශ්‍රාමික මිත්‍රත්ව සංගමයේ ආදරණීය සොයුරු සොයුරියන් මේ සියලු දෙනා එකතු වෙලා ඒ ප්‍රාර්ථනාවන් පෙරදරි කරගෙන මේ උතුම් පින්කමට දායකත්වයේ සපයමින් කටයුතු කරලා පින් සිද්ධ කරගන්නට යෙදුණා. ඒ සිදු කරගත් කුසලානුභාවයෙන් දායකත්වයේ දරපු පින්වත් ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ සරණින් නිදුක් නිරෝගී සුවයේ සෙත සාන්තිය සැලසේවා. ජීවිතවලට පවත්නා වූ අපල උපද්‍රව රෝග උපද්‍රව වෙත්නම් දුරු වේවා. තුනුරුවන්ගේ සරණින් සියලු යහපත උදා වේවා. ධර්ම ශ්‍රවණය කරපු පින්වත් සෑම සියලු දෙනාටමත් රත්නත්‍රයේ උතුම් ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවයේ සැලසේවා. net fm කාර්ය මණ්ඩලයේ පින්වතුන් හැම දෙනාටම ලෝකවාසී සියලු දෙනාට මේ උතුම් පින්කමෙන් යහපතක්ම සිද්ධ වේවා. දායකත්වයේ දරපු පින්වතුන් නම් වශයෙන් සඳහන් කරපු මිය පරලෝකීය සියලු ඥාතීන්ට බණ අහපු ඔබ නමින් මිය පරලෝකීය සියලු දෙනාටම මේ උතුම් පින්කම අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ හැම දෙනාම සසර ගමන සුවපත් කර ගනීවා. දෙවියෝත් පින් අනුමෝදන් වේවා. දිවයිසුරු දියුණු කර ගනීවා. ඔබව ආරක්ෂා කරත්වා. කෙලවර අපි සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවනින් සැනසීමට මේ උතුම් පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. හැම දිනාටම තෙරුවන් සරණයි.